And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. වරාය වර්ජනය තවදුරටත්. කෝටි ගණනක මුදල් සමග තවත් මධ්‍යාවරම් කරුවෙක් අත්අඩංගුවට. ගලේවල අටහැවිරිදි දරුවෙකු ඝාතනය කෙරේ. රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ 7 වෙනිදා දක්වා රිමාන්ඩ්. මත්පැණි වෙනුවට දෑත් පිරිසිදු කරන දියර පානය කළ ඉන්දියාවේ 10 දෙනෙකු මරුට. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වූ COVID-19 ආසාදිත වූ පුද්ගලයාගේ පවුලේ සමීපතයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. ඊයේ වාර්තා වූ එම රෝගියා සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2815 දක්වා ඉහළ ගියා. කන්දකාඩු පොකුරෙන් වාර්තා වූ COVID-19 රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු වන ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකු COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගත්තේ පසුගිය 29 වනදායි. ඒ අනුව ඔහුගේ පවුලේ සමාජිකයින් ඇතුළු සමීප ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කෙරුණු අතර PCR පරීක්ෂණවලටද ලක් කෙරුණා. එම PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි අදාළ පුද්ගලයාගේ පවුලේ සමීපතමයෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී ඇත්තේ. ඒ අනුව කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති COVID-19 රෝගීන් සංඛ්‍යාව 600ක් දක්වා ඉහළ ගියා. දවස් තුළ වාර්තා වුණ එක රෝගියෙක් පමණයි. ඒ ඇරෙන්නට ලංකාපුර ප්‍රදේශයේ කිහිප වතාවක්ම සමාජය තුළ PCR පරීක්ෂණ සිදු කළා කණ්ඩායම්වල. ඔවුන් අතර රෝගීන් අපිට වාර්තා වුණේ නැහැ. ඒ වගේම මේ රෝගීන් ගිය තැන්වල මාස්ටර් කරපු පිරිස්වල වෙනත් ස්ථානවලත් අපි PCR පරීක්ෂණ සිදු කළා. ඔවුන් අතරත් අපිට මේ දක්වා වාර්තා වෙලා නැහැ. නමුත් අපි දිගින් දිගටම PCR පරීක්ෂණ සිදු වෙනවා. කෙසේ වෙතත් මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 රෝගීන් 2815 දෙනාගෙන් 2391 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 413 දෙනෙකු පමණයි. මේ අතර විදේශගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ අනුව අද අලුයම ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් 345 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නිරෝධායනය සඳහා යොමු කෙරුණා. අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අගෝස්තු මාස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ව්‍යාජ සාක්ෂි සකස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් බවයි. මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පවුලේ සමාජිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ටාශය විසින්. අත්අඩංගුවටගත් ශානි අබේසේකර මහතාගෙන් ඊයේ පැය 8ක කාලයක් කොළඹ අපරාධ කොට්ටාශයේදී ප්‍රශ්න කිරීම සිදු වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවටගත් ශානි අබේසේකර මහතාට චෝදනා කිහිපයක්ම එල්ල වී තිබෙනවා. එහිදී මූලික ලෙස ශානි අබේසේකර මහතාට එල්ල වී ඇති චෝදනාව වන්නේ මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සම්බන්ධ නඩුවේ ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට අදාළව සාක්ෂි වසන් කිරීමයි. ගම්පහ කලගෙඩිහෙන ප්‍රදේශයේ සංගවා තිබූ අවි ආයුධ තොගයක් සොයාගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2013 වසරේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. පසුව ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ආයුධ සොයාගත් නිවසේ හිමිකරු හා ඔහුගේ භාර්යාව යලි අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් තමන් මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බව ප්‍රකාශ කළා. ශානි අබේසේකර මහතා මෙම ගිනිඅවි සොයාගන්න අවස්ථාවේදීම එම ස්ථානයට රැගෙන ගිහිල්ලා එම ගිනිඅවි මඩුවට දාලා ඒ මඩුවේ තිබුණු ආකාරයට ඒ ගිනිඅවි නැවත බාහිරයට අරගෙන ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී ඔවුන් ලබා දුන් ප්‍රකාශයට වෙනස් ප්‍රකාශයක් ගරු මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ දිවුරා ලබා දීම අනුව ඒ පිළිබඳව පොලිස්පතිතුමා විසින් කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කරනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා වාර්තා කරන්න. ඊයේ පෙරවරුවේ සිට සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශයට දීර්ඝ ප්‍රකාශයක් ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රාත්‍රී 8ට පමණ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගියා.
ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කරනු ශානි අබේසේකර මහතා ලබන 7 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ. ගලේවෙල පත්කොළ ගොල්ල ප්‍රදේශයේදී 8 හැවිරිදි දරුවෙකු ඝාතනය කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ 8 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස ඝාතනය කර තිබෙනවා. ඇල මාර්ගයක් ආසන්නයේ තිබී ඝාතනය කරන ලද දරුවාගේ සිරුර ඊයේ පස්වරුවේ සොයා ගැනුණා. මවගේ රැකවරණයක් නොමැතිව පියාගේ ඥාති නිවසක ඇතිදැඩි වන මෙම දරුවා ඊයේ පස්වරුවේ නිවස ආසන්නයේ පිහිටි වෙල්යායක සෙල්ලම් කරමින් සිට තිබෙනවා. අනතුරුව පස්වරුවේ දරුවා නිවසට නොපැමිණීම පිළිබඳව සොයා බැලීමේදී ඇල මාර්ගයක් ආසන්නයේ තිබී දරුවාගේ සිරුර සොයා ගැනුණා. බයිට් පැකට් දෙකකුත් අරගෙන ඔතන කකා ඉන්න අතර තමයි ගිහින් තියෙන්නේ. එතකොට මේ දුව එනකොට කඩේ ඉඳලා එනකොට මෙයා නැහැ. මෙයා කෑ ගහලා කිව්වා මේ පුතා කෝ කිය ඇහුවා විතරයි. ඉතින් හතර වටේ ගිහින් හෙව්වා. අප වාර්තාකරු පැවසුවේ එම නිවස ආසන්නයේ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සැරිසරන මඩුවක් පිහිටා ඇති බවයි. දරුවා අපයෝජනයට ලක් කර ඝාතනය කර ඇති බවට සැක කරන බව පොලිසිය පැවසුවා. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ගලේවිල ප්‍රාදේශීය රෝහලෙහි මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදු කිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර ගලේවිල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද හජ් උත්සවය සමරනු ලබනවා. සෞඛ්‍ය වත් පිළිවෙත් රකිමින් අද ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව හජ් උත්සවය සමරීමට එක්වීම විශේෂත්වයක්. ඉස්ලාම් දහමේ ප්‍රධාන වගකීම් අතරින් පස්වැන්න ලෙස සැලකෙන හජ් වන්දනාව ඉටු කිරීම මූලික කරගෙනයි ලෝවාසී මුස්ලිම් ජනතාව අද හජ් උත්සවය සමරනු ලබන්නේ. ඉස්ලාමීය දිනදර්ශනයේ 12 වන මස වන දුල්හජ් මාසයේ 8 වන දින සිට දුල්හජ් මාස 12 වන දින දක්වා හජ් වන්දනාව ඉටු කෙරෙන අතර සෞදි අරාබියේ මක්තා නගරයේ කබා නම් ස්ථානයේ වන්දනාමාන කිරීමට සෑම වසරකම පාහේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් එක්වනවා. මොහම්මද් නබි නායකතුමන් ඉස්ලාම් දහම ලෝවැසියන් ඉදිරියේ තැබූ උතුම් දිනේ අනුස්මරණය කිරීම හජ් උත්සවයේදී සිදු කෙරෙනවා. ශ්‍රී ලංකා වාසී ජනතාවද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අද හජ් උත්සවයේ සැමරීමට එක්වද්දී කොළඹ මුස්ලිම් ප්‍රජාව ගාලු මූදුරු පිටියේදී මෙසේ හජ් දිනය සමරනු ලැබුවා. මේ අතර හජ් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මුළු ලොවම වෙලාගෙන ඇති COVID-19 වසංගතය හමුවේ මෙවර සුපුරුදු පරිදි මක්කම වන්දනා කිරීමට මුස්ලිම් ප්‍රජාවට නොහැකි වුවද එකී වන්දනාව තුළින් පිළිඹුවන අල්ලා දෙවිදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය සිහිපත් කරමින් සාමකාමී සහජීවනයේ උද්‍යෝගය තවදුරටත් වර්ධනය කර ගැනීමට අද දවස උපකාරී වනු ඇති බව තමන් විශ්වාස කරන බවයි. එමෙන්ම ශුද්ධ වූ කුරානයේ ඉගැන්වීම් අනුව යමින් අතීතයේ පටන් සෙසු සියලු ආගමිකින් සමග සමගිව විසූ මෙරට මුස්ලිම් ප්‍රජාව අනාගතයේදීද දේශයේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙනු ඇති බව විශ්වාස කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ හජ් දින පණිවිඩෙහි සඳහන් වනවා. මේ අතර COVID-19 ගෝලීය වසංගතය හමුවේ පවතින අර්බුදකාරී තත්ත්වය මැද යහක්‍රියාවලියේදී හජ් උත්සවයේ චාම් අන්දමින් සමරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළා. එමෙන්ම ඉස්ලාමීය මඟ පෙන්වීම නිසි ලෙස අනුගමනය කරමින් මාතෘ භූමිය සහ ලෝකවාසීන් මෙම වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස අල්ලා දෙවියන්ගෙන් අයද සිටින ලෙසද අග්‍රාමාත්‍යතුමා ඉල්ලීමක් කරනවා. කොළඹ වරාය සේවකින් ආරම්භ කළ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මක වනවා. ඒ හේතුවෙන් කොළඹ වරායේ දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇති අතර ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙන අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා වරාය භූමියට පැමිණියා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරී සේවකයින් යොදවා කඩිනමින් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ඊයේ කැම්පේදී ආරම්භ කළ විරෝධතාව පසුව අඛණ්ඩ විරෝධතාවයක් දක්වා දැඩි කිරීමට වරාය වෘත්තීය සමිති සේවකයින් කටයුතු කළා. ඒ අනුව මෙම ගැටලුව විසඳීමට ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙන අමාත්‍ය විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල යන මහතුරුන් එම සහනයට පැමිණ වෘත්තීය සමිති නියෝජිතින් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ජනාධිපතිතුමා අපිට දැන්නුවා ඔබතුමාලට කියන්න කියලා 6 වෙනිදා
6 වෙනිදා පළවෙනි සාකච්ඡාව හැටියට තමුන්නාන්සලට ඒ සාකච්ඡාව දෙන්නම් කියලා කිව්ව මට අපිට දැනුම් දෙන්න කියලා කිව්වා. ඒ සාකච්ඡාවේදී ඔබතුමන්ලගේ ඔය තියෙන ගැටලුව ඉදිරිපත් කරලා එතුමත් එක්ක සාකච්ඡා කරලා රජයේ ස්ථාවරය ගැන ඔයගොල්ලන්ට සැක සංකාවක් තියෙනවා නම් ඒක තුරන් කරගන්න පුළුවන්. සාර්ථක විශේෂයක් කිව්වා මම මෙතෙක්කල් රටට සතුරු දෙයක් කරලා නැහැ. ඒ නිසා ඇයි මාව විශ්වාස කරන්න බැරි කියන එක අහන්න කිව්වා. මේක ආණ්ඩු පෙරලීමට හෝ ආණ්ඩු හැදීමට කරන එක නෙමෙයි. සැබවින්ම මේක වරාය අධිකාරිය අනාගතයේ විසින් කරන එක. කැබිනට් පේපර් එකේම තියෙනවා ජපානයේ ඉවත් වෙලා කියලා. එහෙනම් අද ඉන්දියාවත් එක්ක තිබුණේ නෛතික බැඳීම නැහැ. ජනාධිපතිතුමාට ඍජුව මේ රටේ අනාගතය වෙනුවෙන් වරාය අනාගතය වෙනුවෙන් තීන්දුවක් ගන්න පුළුවන්. වරාය නැගින පර්යන්තයේ වරාය අධිකාරිය සතු විය යුතුයි කියන ස්ථාවරයේ පෞද්ගලිකවත් අපි දෙදෙනාම ඉන්නවා. ඒ නිසා ඕගොල්ලෝ අපිව විශ්වාස කරයි කියන අර්ථයෙන් තමයි අපිට මේ පණිවිඩය කියන්න බාර දුන්නේ. අපි ඇත්තටම පණිවිඩ කරුවෝ පමණම. දවස් දෙකකින් වැඩ පටන් ගන්නවා මිලියන 20ක්. දවසකට ආදාගාට වල දෙනවා. පඩි නැතුව මිලියන 20ක් එකතු වෙලා මාසයක් පඩි නැතුව වැඩ කරලා පෙන්නනවා. වෘත්තීය සමිති වලට සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලබා දීමට අපි දෙන්න ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් හැටියට උත්සාහ කරනවා. නැගිනහිර පර්යන්තයත් රැකගත යුතු කියන ස්ථාවරේ අපි දෙදෙනාම ඉතා තදින්ම ඉන්නවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක දේපළවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මෙවර මහමැතිවරණයට පොදුජන පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමට මොන්රාගල දිස්ත්‍රික්කයේ පැවති ජනහමු කිහිපයකට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. Sri Lanka's choice. General Elections 2020. වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම්පල අසල සංවිධානය කර තිබූ ජනහමුවට එක් වූ ජනාධිපතිවරයාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. එහිදී ඓතිහාසික වටිනාකමකින් යුත් වෙහෙර විහාර නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කර දෙන ලෙස රැස්ව සිටි පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. අනතුරුව බුත්තල සතිපොළ භූමියේ සංවිධානය කර තිබූ ජනහමුවට එක් වූ ජනාධිපතිවරයාට එහිදීද හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්. ඓතිහාසික උරුමයේ සුරකින ජනපති කාර්ය සාධක බලකායක් ඌව වෙල්ලසටත් ලබා දෙන ලෙස මෙහිදී අපේක්ෂක පද්ම උදේශාන්ත මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. මොන්රාගල ආයෝජන කලාපයක් ස්ථාපනයට ජනාධිපතිතුමාගත් තීරණයටද මෙහිදී ජනතා ප්‍රසාදය හිමි වුණා. පසුගිය රජයේ සමයේ කඩා වැටුණු මැණික් කර්මාන්තය යලි නගා සිටුවීමට තම රජයක් යටතේ පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළා. මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට ඊයේ එක් වුණා. මෙම ජනහමුව පැවැත්වුණේ පැල්මඩුල්ල ප්‍රදේශයේදී. මේ ප්‍රදේශයේ මැණික් කර්මාන්තය පසුගිය දාමින් කුයි අසංගතයත් එක්ක පිටරට යන ලංකාවට නොයම නිසා අපිට ආපු යන්න බැරි නිසා ඇතිවෙච්ච තත්ත්වය උඩ මැණික් කර්මාන්තය පහත් යනවා. ඊට ඉස්සෙල්ලා ඉඳලා මේ ආවවසලා මැණික් කර්මාන්තය ක්‍රමානුකූලව කඩහැරෙමින් ඉතින් නැවත වාරයක් ගොඩනගලා මෙරටේ ජනතාවට මේ මැණික් විශේෂ ආදායමක් ලබන මාර්ගයක් සොයන්න ඒ වගේම මේ අය කරන බදු පිළිබඳව නැවත සලකා බැලීමක් අපි කළ යුතු කාර්යයක් වශයෙන් අපි දකිනවා. ඒ දන්නවා පසුගිය කොයින් වසංගතයත් එක්ක ලෝකයේ හැම රටකම මහාමාරි මැරෙන මිනිස්සු අපි දැක්කා. ලොකු රටවල් යුරෝපයේ අල්ල රටේ ඒ තත්ත්වයන් ඇතුළේ මේ රට ඒකෙන් බේර ගැනීමට ශ්‍රේණික ක්‍රියාව ඉටු කිරීම අපි කරේ නැත්නම් ජනාධිපතිවරයාට ඒවා ක්‍රියාත්මක වුණා නම් මම හිතන්නේ ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා. ගොඩනගා ගන්න පුළුවන් වුණේ අපිට ආපහු ගොඩාගේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගය. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගොස් සමගී ජනබලවේගය ගොඩනැගීමට මූලික වූයේ කුඩා පක්ෂ කිහිපයක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊයේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ශ්‍රී ලංකා නෙක්ස්ට් වැඩසටහනට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. සමගී ජනබලවේගය නමින් වෙනම කඳවුරක් පිහිටුවගෙන ඔබෙන් ගිය පිරිස ඔබ අතික්‍රමණය කරමින් ඉදිරියට යයිද? මගේ මතය වුණේ එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනයෙන් තරඟ කරන්න දෙති මේ සැරේ වෙනත් නමක් වුමනා ඒ නම දාන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනයක එන්න කියලා. ඒකට කුඩා පක්ෂ
එකඟ වුණේ නැහැ. මේ කුඩා පක්ෂ කියන්නේ මම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් ගලවාගත්තේ ඒවා. ඒ පක්ෂ නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ තීරණය කරන්න ඕනේ. ඒත් සජිත් ප්‍රේමදාස ගියා ඒ කුඩා කණ්ඩායම එක්ක. ඔබ කියන්නේ ඒ කඳවුරේ තීන්දුව తీරන ගන්නේ ওই කියන කුඩා පක්ෂ කියන කාරණේ. ඒ කට්ටිය තමයි ඉල්ලුවේ. ඒකට අපේ සමහර අය එතෙන්ට ගියා. නැත්තම් මම කිව්වා ඔක ප්‍රශ්නයක් නෙමෙයි සජිත් යට බොමනා නම් අගමැති අපේක්ෂාවෙන් නම් කරන්න ඒකත් කරන්න කිව්වා. ඒකට සමහර අය ගියා. ඒගොල්ලෝ එයාගේ මතය තිබුණේ අප්‍රේල් මාසෙ වෙනකොට අපිට දිනන්න බෑ. පුළුවන් තරම් මේක මනාපෙන් ඇතුල් වෙන්න ඕන කියලා. අප්‍රේල් මාසේ තිබ්බේ නැහැ. කවුරුත් හිතුවේ නැහැ කොරෝනා තිබුණා කියලා. දැන් සමහරු කියන අපි දන්නවනම් මේක වෙනවා කියලා අපි UMP ඉන්නවා ඊට වඩා හොඳ chance එනවා කියලා. ඒත් අන්තිමට සිදුුනේ මේ හදිසිය කරන්න ගිහින් බලවේගයට සිංහල පක්ෂයක් නැහැ. ඒක නැතුව කොහොමද කරන්න කියලා මට තේරෙන්නේ නැහැ. මට බැන්න කියලා ඒ සිංහල බලවේගයේ ප්‍රශ්නේ එන්නේ නැහැ. කිව්වොත් එම රනිල් වික්‍රමසිංහට සිංහල බලවේගය ගැන දැන් තමයි මතක් වෙලා තියෙන්නේ කියලා. නෑ අපි ආවා 2001 ආවා. 2015 අපි එක්ක ආවේ සංඝයා වහන්සේ වැඩියෙන් ආවා අපි එක්ක. මතක තියාගන්න සෝබිත හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායම අනික් තැන්වල අපිට සහයෝගය දුන්නේ. එළියට ආවේ නැති වුණාට ඒ බලවේගය තිබුණා. ඔබෙන් ගිලිහි ගිය කණ්ඩායම නැවත ඔබ ළඟට ආවොත් කොයි ආකාරයෙන්ද පිළිගන්නේ? ඕනෑක් කෙනෙක් අලුතෙන් ඇවිල්ලා ඉල්ලුවොත් ඉල්ලීම් පත්‍ර බලලා දෙනවද නැද්ද කියලා පක්ෂ තීරණයකට. ජනතාවට සහන ලබා දෙන්නේ ආර්ථික සැලැස්මකට අනුව බව සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කඩුවෙල පැවති ජන හමුවකට එක්වෙමින්. සමගි ජනබලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන හමුව ඊයේ පසරුවේ පැවැත්වුණා. අපේ රජයක් තුල මේ රට වැටී තිබෙන මේ ආර්ථික ප්‍රපාතෙන් අපි අනිවාර්යයෙන්ම රට ගොඩ ගන්නවා. රට ගොඩ ගැනීම සඳහා විශේෂ මූල්‍ය උත්තේජක පැකේජයක් ජනතාවගේ අතට මුදල් ලැබෙන යුගයක් අපි නිර්මාණය කරනවා. 20000 ලබා දීම, තෙල් මිල අඩු කිරීම, මාර්තු අප්‍රේල් ගෙවපු විදුලි බිල ආපහු ලබා දීම, ඒ සෑම දේ කරනකොට ජනතාවගේ අතට මුදල් ලැබෙනවා. ජනතාවගේ අතට මුදල් ලැබෙනකොට ජනතාව ආයෝජනය කරනවා, ඉතිරි කරනවා, පාරිභෝජනය කරනවා. හිතවත් මිත්‍රවරුනි, ආයෝජනයේ පාරිභෝජනයේ ඉතිරි කිරීම සිදු වෙනකොට નિરાයාසෙන්ම රටේ ආර්ථිකය ඉහළට යනවා. අන්න ඒක තමයි අපි මේ ලබා දෙන සහනාධාරවල ආර්ථික විද්‍යාත්මික පසුතලය. ඉලක්කයක් සහිතව අපි අපේ වැඩ කටයුතු කරන්නේ. විනයක් නැති දේශපාලන ව්‍යාපාරයකට රට සංවර්ධනය කළ නොහැකි බව ජාතික ජනබලවේගය පවසනවා. එම බලවේගයේ අපේක්ෂක බිමල් රත්නායක මහතා ඊයේ පස්වරුවේ මේ බව සඳහන් කළේ කඩුවෙල පැවති ජන හමුවකට සහභාගී වෙමින්. රටක් වශයෙන් ගත්තොත් දේශපාලන වශයෙන් කුණු වෙලා තියෙන්නේ. ඉතින් කුණු වෙච්ච දේශපාලන ව්‍යාපාරවලට රටවල් හදන්න බෑ. විනය කල්ප රටක් හදන්න පුළුවන්කම තියෙන්නේ විනය කල්ප දේශපාලන පක්ෂෙට. අඬු ඇමතිවරු මාස්ක් එකක් නැහැ, හෙල්මට් එකක් නැහැ, බයිසිකලේ නම්බර් ප්ලේට් එකක් නැහැ. හන්ද රැස්වීම් කරනවා. ඉතින් ඒකට මොකොත් කරන්නේ නැහැ. මේ නීති කඩ මේ විනය කඩන ප්‍රමාණයට අයින් කරන්න ගියොත් ඒ මම හිතන්නේ එක්කෙනෙක් දෙකට වඩා ඉතුරු නැති වෙයි. ඒ නිසා දැක්කේ නෑ වගේ මෙන්න මේ කුණු වෙච්ච දේශපාලනය කුණු වෙලා තියෙන්නේ මුදුනත් කුණු වෙලා, මැදත් කුණු වෙලා, ගමත් කුණු වෙලා තියෙන්නේ. කුණු වෙච්ච ගමේ දේශපාලනය වෙනස් කරන්න නම් අදූෂිත නායක අවශ්‍යයි. ඒ අදූෂිත නායකව නැතුව ඔබේ ගම වෙනස් කරන්න බෑ. බන්ධනාගාරය තුළ COVID-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනයට එම නිලධාරීන්ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් එම නිලධාරීන්ට ස්තුතිය පළ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. COVID-19 වෛරස ව්‍යාප්තිය සමයාලලා මිලින්ද රාජපක්ෂ මහතා විසින් රචිත කොරෝනා ඩයරිය කෘතිය එළිදැක්වීමේ වැඩසටහන ඊයේ කොළඹදී පැවැත්වුණා. එම අවස්ථාවට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද එක් වුණා. ධනවත් කියන බලවත් කියන පොහොසත් කියන රටවල් සියල්ලක්ම කොරෝනා වෛරසය හමුවේ දනින් වැටෙද්දී දියුණු වෙමින් පවතින රටක් කියන අපේ මේ පුංචි රට මේ කොරෝනා වෛරසය හමුවේ කකුල් දෙකෙන් හිටගෙන හිටියේ කොහොමද කියන රහස දැනගන්න අද ලෝකයේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වෙලා තියෙනවා. බන්ධනාගාරය තුල 27000ක් සෙනග ඉන්නකොට අපිට ඒක ලොකු වගකීමක් තියෙනවා. ඒ අයට රෝගය බෝ නොවන විදියට වැඩ කටයුතු කරන්න. ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ බන්ධනාගාර නිලධාරීන්ට මේ රෝගය එක් අයෙකුට හැරෙන්න වෙන කිසිම කෙනෙකුට බෝ වෙන්නේ නැති වෙන විදියට ක්‍රමවේදයක් සකස් කිරීම ගැන. රට වටින් වාර්තා වූ පුවත් කිහිපයක් දැන්.
මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක කරන රුපියල් කෝටි 5කට අධික මුදලක් හා හෙරොයින් ග්‍රෑම් 4ක් සමග පුද්ගලයෙකු දෙමටකොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. දෙමටකොඩ ප්‍රදේශයේ සිදු කරනු ලැබූ හදිසි වැටලීමකදී මෙම මුදල් සහ හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වූ බවයි බස්නාහිර පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පැවසුවේ. පාතාල කණ්ඩායම් නායකයෙකු වන අංගොඩලොක්කාගේ ගෝලයෙකු බව කියන පුද්ගලයෙකු මුල්ලේරියාව කැලණි නදී මාවතේ වැලිතොටුපළ අසලදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණු දිසාව බහර අපරාධ කොට්ටාශ නිලධාරීන්ට හැකිව තිබෙනවා. ඔවුන් සතුව තිබී ජීව අත්බෝම්බයක් කඩුවක් සමග ජංගම දුරකථන දෙකක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ලයිව් ඇට් 12 අදට අවසන්. සුබ දවසක්. සුබ දවසක්.